ගන්වීමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. අප ජීවත්වන පරිසරයේ ඉඩකඩ ඉතාම සීමිතයි. පළතුරු පැරයක් හිටුවන්න තිබෙනවා නම් කොපමණ අගනේද? ඒ සීමිත ඉඩකඩේ පළතුරු පැලයක් සිටුවා නඩත්තු කරලා පළතුරු අස්වැන්නක් ලබා ගන්න හැකි නම් ඒන් ලැබෙන සතුට කියා නිම කරන්න බෑ. අද අපි බලමු පළතුරු පැලයක් පුහුණු කරන ආකාරය. බඳුනක පළතුරු පැලය නඩත්තු කරනකොට බඳුන ඉඩ මති වෙනවා. අලුත් බඳුනකට පළතුරු පැලය මාරු කරන ආකාරය, ඒ වගේම බඳුන්ගත පැලයක් සඳහා ලේයර් කරන ලද අත්තක් සකස් කරන ආකාරයත් එකින් එකට තොරතුරු සොයා බලමු. අපි බඳුනක පැලයක් රෝපණය කරගන්න විදිය අපි බලමු. මොකද අපි බඳුනක පැලයක් හිටවන්නේ මොකද කියලා බලන්න ඕන. මොකද අපිට අවශ්‍ය ස්ථානයක මේ තබා ගැනීම පහසුව සඳහා බඳුනක පැලයක් හිටව ගත්තාම හරිම ලේසි. ඒ වගේම අපිට පුළුවන් බැල්කනි එක වුණත් වගා කරන්න ඕන පළතුරු භෝගයක් හෝ අනිත් භෝගයක් හෝ වගා කරන්න පුළුවන් බැල්කනි එක වුණත් බැල්කනි එක වගා කරනවා නම් අනිවාර්යයෙන්ම අපි බඳුනක හිටව ගන්න යුතුයි. ඉතින් ඒ බඳුනක හිටව ගන්න භෝගය අපිට පුළුවන් අවස්ථා දෙකකදී බඳුන් ගත කිරීමට. ඒ මුල් අවධියේදී පොලිතින් බඳුනෙන් ඉවත් කරලා මේ ප්ලාස්ටික් බඳුනක හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ ප්ලාස්ටික් බඳුනේ දි รา පත් වීම උනන් පස්සේ මොකද සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් විතර යනකොට ප්ලාස්ටික් බාල්දිය දි รา පත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ස්ථිර පෝච්චියක මේ පැලය රෝපණය කරගන්න. බඳුනක හිටවලා පැලයක් ඕන නම් අපිට අවුරුදු 7-8ක් වුණත් 10ක් යන තෙක් වුණත් අපිට නඩත්තු කරගන්න පුළුවන්. මොකද නඩත්තුව තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නඩත්තු කටයුතු සඳහා අපි මේ ස්ථිර භාජනයක බඳුනක පැලේ රෝපණය කර ගැනීම තමයි සාර්ථක. ඇත්තටම මේ බඳුනක රෝපණය කරනවා නම් අනිවාර්යෙන් සුසු මාධ්‍යයක් අපි සකස් කරගන්න ඕනේ. මාධ්‍ය කියන පස්සේ මාධ්‍ය සකස් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. මොකද මතු පිට පස්සේ එක්කුයි, වැලි එක්කුයි, කොම්පෝස්ට් එක්කුයි. ඒ මිශ්‍රණ තුන එකතු කරලා තමයි මාධ්‍ය සකස් කරගන්නේ. ඒ මාධ්‍ය සකස් කරගැනීමේදී තෙතමනය ඉතාමත් වැදගත්. ඒ මාධ්‍ය තෙතමනය. ඒ මාධ්‍ය තෙතමනය අපි හදා ගන්නකොට මිශ්‍ර කර ගන්න ගමන් ජලය සපයන්න ඕනේ. ජලය සපයනකොට අපි සාමාන්‍යයෙන් අපේ ගමේ ගොඩේ කියනවා මේ පිට්ටු පදම කියලා. පිට්ටු පදමට එන තෙක් අපි ජලය සපයලා ඒ විදිහට තමයි මාධ්‍ය සකස් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ගඩොල් කැබලි කීපයක් අවශ්‍ය වෙනවා බඳුනේ පතුලට ඇහිරීම සඳහා. ඊට පස්සේ අපි ඉවත් කරගත්ත යුතු පැලේ තෝරගන්නවා. තෝරගෙන ඒ පැලේ අපි ඉවත් කරගන්න මොකටද කියලා බලන්න ඕනේ. මොකද අපි බලපුවම අපිට ඒ බඳුන පාවිච්චි කරන්න බෑ දැන්. ඒ බඳුනේ තියෙන පස් මාධ්‍ය ඉවත් කරගත යුතුයි. ඊට පස්සේ ඉවත් කරගන්න ඒ බඳුනත් බිඳිලා තියෙනවා. බඳුන ඉවත් කර ගැනීමේදී අපිට සිද්ධ වෙනවා බඳුන මේ කපා ඉවත් කරගන්න. කපා ඉවත් කරගන්නකොට අපිට සිද්ධ වෙන පතුලෙන් කොටසක් කපලා අයින් කරලා ඊට පස්සේ මැදින් පල්ලා මේ ප්ලාස්ටික් බඳුන ඉවත් කරගන්න. ඒ ඉවත් කරගන්නකොට අපි අනිවාර්යෙන් කල්පනාකාරී වෙන්න ඕන මේ බඳුනට ඊට ඉස්සර දිනේ ජලය සපයන්න නැතුව ඉන්න ඕන. ජලය සැපුවොත් වෙන්නේ පස් මාධ්‍ය ඉහිරලා යනවා. ඒක වළක්වා ගන්න ඉදිරි දිනේදී ජලය නොසපයා හිටියානම් ඊටමත් වැදගත්. ඉතින් ඊට පස්සේ බඳුන ප්ලාස්ටික් බඳුන ඉවත් කරලා ඊට පස්සේ මේ අර අපි සකස් කරගත්ත මාධ්‍යයෙන් පුරව ගැනීමට පෙර අපි ගඩොල් කැබලි තියෙන ගඩොල් කැබලි පතුලේ අසුරා ගන්නවා. අසුරාගෙන ඊට පස්සේ මාධ්‍ය අපි ක්‍රමක්‍රමයෙන් පුරවනවා. පුරවනකොට අපිට අවශ්‍ය වෙනවා පැරණි බඳුනේ උස, ඒ පැලේ උස, පස්වල උස, ඒ උස බලාගෙන ඊට පස්සේ ඒ ප්‍රමාණයට එනකොට මේ බඳුනේ පස් පිරවීම නතර කරලා අර ඉවත් කරගත්ත පැරණි බඳුන ඒ බඳුනේ තබලා ඊට පස්සේ වටේට සකස් කරගත්ත මාධ්‍යෙන් පුරවලා සකස් කරගන්න වෙනවා. ඒ සකස් කරගත්තන් පස්සේ ඊට පස්සේ අනිවාර්යෙන් බඳුනේ අඟලක් පමණ ඉතුරු කරලා පස් මාධ්‍ය පුරව ගන්න ඕන. පුරවලා ඊට පස්සේ ජලය සැපීම ඉතාමත් වැදගත්. ඒ වෙලාවේ ජලය සැපයලා ඊට පස්සේ ආවරණයක් කරන්න ඕනේ දවස් 2-3ක් යනකම්. ඒක තමයි අපි වැදගත්ම දේ. ඊට පස්සේ මේක ආවරණයක් සකස් කරලා සෙවණක තවන්න වෙනවා සතියක් විතර. ඊට පස්සේ තමයි අවශ්‍ය තැනට අපි පැලය ස්ථානගත කරන්න පුළුවන් වෙන්නේ. අපි පළතුරු පැල නිෂ්පාදනයේදී ඇත්තම වැදගත්ම අංගයක් තමයි මේ
පළතුරු ශාක කප්පාදුව. පළතුරු ශාක කප්පාදුවේදී අපිට වැදගත්ම වශයෙන් කල්පනා කරන්න වෙනවා ගහේ වර්ධනය ඒකාකාරීව පවත්වා ගැනීම සඳහා අනිවාර්යෙන් කප්පාදුවක් අත්‍යවශ්‍යයි. ඉතින් කප්පාදුව කරන්න ඕන ගහේ සිටවා මාසයක එකමාරකට විතර පස්සේ එතන ඉඳලම ගහේ වර්ධනයත් එක්ක කප්පාදුව දිගින් දිගටම කරගෙන යන්න ඕන. අපි කප්පාදු කරන්නේ ඇයි? ඒතකොට ශාකයක වර්ධනය සඳහා ආහාර නිෂ්පාදනය ශාකය මගින්ම කරගන්නවා. ශාකය මගින් කරගන්න ආහාර වලින් 60ක් පමණ ශාකයේ වර්ධනය සඳහා වැය කරගන්නවා. එතකොට 40ක් පමණ අපි සාමාන්‍යයෙන් ඉතුරු කරගත්තොත් විතරයි නියම අස්වැන්නක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ 40ක් ඉතුරු කරගන්න නම් අපිට කරන්න සිද්ධ වෙනවා ශාකයේ අනවශ්‍ය අතු, ලෙඩ රෝගී අතු, දියරකිලි ඒ වගේ අතු ඉවත් කරන්න ඕනේ. ඒ අතු ඉවත් කිරීම තමයි අපි වැදගත්ම දේ කප්පාදුවේදී. මුල සිටම කරගෙන යාමේදී අපිට මේ පුළුවන් නියම අස්වැන්නක් ශාකයෙන් ලබා ගන්න. එතකොට ඒත් එක්කම අපි පෝච්චියක පැලයක් හිටවුවොත් එහෙම පෝච්චියේ පැලය සාමාන්‍යයෙන් අපේ උසට පමණක් සීමා වෙන පරිදි කප්පාදු කරලා හදා ගන්න ඕන. ශේෂ්ත්‍රයේ හිටවපු පැලයක් නම් උපරිම අඩි 10ක් 12ක් විතර උස සීමාවකින් යුතුව තියා ගන්න ඕනේ. ඒ මොකද අපේ නියම අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එතකොට අස්වැන්න ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒ වගේ සීමා කරගත්තොත් පමණයි. ඒ නිසා අපිට මේ ශාකයක කප්පාදු කරනකොට අර මම ඉස්සලා කිව්වා වගේ අනවශ්‍ය අතු තියෙනවා. ඒ අතු අයින් කරන්න ඕන. දියරිකිලි ඒවා අයින් කරන්න ඕන. රෝගී අතු අයින් කරන්න ඕන. උස සීමා වෙන්න ඕන. ශාකයට සම්පූර්ණ හිරු එළිය වැටෙන්න ඕන. හැම අත්තක් සඳහාම හිරු එළිය වැටෙන විදිහට තමයි ශාකය කප්පාදු කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ සිද්ධ කරගත්තොත් අනිවාර්යෙන් අස්වැන්නක් අපිට හොඳ අස්වැන්නක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කප්පාදු කරන විට හොඳ වියනක් එන විදිහට කරන්නට ඕනේ. යටින් ඇවිල්ලා ඇති අතු, උඩ අතු වලින් වැසුණු අතු, සෙවන අතු කප්පාදු කරන්න. බද්ධ පැලයක් නම් බද්ධ සංදියට යටින් නැති ග්‍රාහකයේ වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. ග්‍රාහකයේ ශක්තිමත් මූල මණ්ඩලයක් ඇති නිසා ඉක්මනින් වර්ධනය වෙලා බද්ධ සංදියට ඉහළින් ඇති අතු වර්ධනය දුර්වල කරනවා. ඒ නිසා බද්ධ සංදියට පහළින් ඇති අතුත් ඉවත් කරන්න ඕනේ. ඒ වගේම උසත් පාලනය කරන්න. ඉහළිනුත් කප්පාදු කරන්නට ඕනේ. ඊට පස්සේ අඩි 1.5 පමණ වෙන විදිහට මුලේ ඉඳන් ඉහළට එන අතු කඳ පිරිසිදු කරලා කප්පාදු කරන්න. මෙහෙම කරලා පොහොරේ දීමත් වැදගත්. ඊට අමතරව රසායනික පොහොරවලට අමතරව කාබනික පොහොරත් කිලෝ 1-2 විතර එකතු කරලා ශාක පෝෂණය සැපයීම වැදගත්. මෙහෙම කළොත් හොඳ පළතුරු පැලයක් අපිට හදා ගන්නට පුළුවන්. අපි දැන් බලමු බඳුන්ගත ශාකයක් කප්පාදු කිරීම. කප්පාදු කිරීම කතා කිරීමේදී බඳුන්ගත ශාකයක මුල සිටම අතන කප්පාදුව සිද්ධ වෙන්න ඕනේ. ඒ අධ්‍යයන කීපයකින් සිද්ධ වෙච්ච පැලයක් මේක දැන් සාමාන්‍ය වර්ධනය වී තියෙන පැලයක්. මේකේ පළදාව ලැබෙනවා. ඉතින් මේ ශාකයේ අපි ඊළඟ කප්පාදුව කොහොමද කරන්න කියලා බලමු. මොකද දැන් ශාකයේ උස සීමා කර ගන්න ඕන විශේෂයෙන්ම. මොකද බඳුනක හිටවලා තියෙන පැලයක් ගොඩක් උස ගියොත් එහෙම බඳුන මේ හුළඟට වාගේ දෙයකට ඔරොත් දීමේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා වැටෙන්න ප්‍රතිශතය වැඩි. ඒ නිසා ඒක වළක්වා ගන්න අපි ශාකයේ උස සීමා කර ගන්න ඕන. උස සීමා කරගෙන ඊට පස්සේ අපිට අභ්‍යන්තරයේ තියෙන අතු ශාකයට හැම වෙලාවෙම හිරු එළිය වෙන්න විදියට ඉවත් කරගන්න සිද්ධ වෙනවා. මේක නම් ඇත්තට අපි කප්පාදු කිරීම සිදු කර තියෙන පැලයක් නිසා මේකේ ඉවත් කිරීමට තියෙන අතු ප්‍රමාණය අඩුයි. ඉතින් අපි බලමු මේකේ අභ්‍යන්තරයේ තියෙන අතු මොනවද ඉවත් කරගන්න කියලා. පළතුරු පැලයක් බෝ කර ගැනීමේදී විවිධ ක්‍රම තියෙනවා. බීජ මගින් බෝ කරගන්නවා, බද්ධ කිරීමෙන් බෝ කරගන්නවා, එහෙම නැත්නම් ලේයර් කිරීමෙන්. ඒ වගේ මේ කාර්යයන් වලින් බෝ කරගන්න පැලයක් අපි හිතමු මේ සාමාන්‍යයෙන් අපිට ඉක්මනින් පැලයක් හදා ගන්න ඕනේ කියලා. පැලයක් හදා ගැනීමේදී අපිට වඩාත්ම සාර්ථකම ක්‍රමය තමයි ලේයර් ක්‍රමය. ලේයර් ක්‍රමය සඳහා අපි සාමාන්‍යයෙන් ඒ ගහේ හොඳ අස්වැන්නක් තියෙන්න ඕනේ.
එතකොට සාර්ථක අසන්නක් තියෙන්න ඕනේ. වර්ෂය පුරාම අසන්න දෙන්න ඕනේ. ඒ වගේ අසන්නක් දෙන ශාකයක් තෝරා ගන්න ඕනේ. තෝරාගෙන ඒකේ අපි තෝරා ගන්න ඕන ලේයර් කිරීමට සුදුසු අත්තක්. ලේයර් කිරීමට සුදුසු අත්තක් කියන්නේ හොඳකින් වර්ධනය වෙච්ච අත්තක් විය යුතුයි. ඒකේ සාමාන්‍යයෙන් මේට පෙර කන්නේ පළදාව ලැබිලා තියෙන්න ඕනේ. ඒ වගේ අත්තක් තෝරාගෙන ඊට පස්සේ මුලින්ම කරන්නේ අත්ත පහලින් කැපුමක් යොදනවා. පහලින් කැපුමක් යොදනවා. කැපුම යොදුවෙන් පස්සේ අපේ කැපුම සම්බන්ධය වළක්වා ගන්න කුඩා ගල් කැබැල්ලක් තියෙනවා. මොකද අපිට සම්බන්ධතාවය ඇති වුණොත් වෙන්නේ ඒක බද්ධ වීමක් වාගේ වෙනවා. ඒම නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ මෙතනින් මූල පද්ධතිය ලබා ගන්න. ඒක නිසා අපි බද්ධ මේ සම්බන්ධ වීම වළක්වා ගන්න කුඩා ගල් කැබැල්ලක් තබනවා. ඊට පස්සේ අපි කරන්නේ පොලිතින් එක විනිවිද පෙනෙන පොලිතින් එකක් තෝරා ගන්න ඕන. විනිවිද පෙනෙන පොලිතින් එක තෝරාගන්නේ ඇයි අපිට මේ ශාකයේ මුල් ඇද්දා නම් මුල් ඇද්දුවෙන් පස්සේ අපිට විනිවිද පොලිතින් එකෙන් මූල මණ්ඩලය පේනවා. එතකොට අපි දන්නවා මේ ශාකයේ මුල් ඇදලා කියලා. ඊට පස්සේ තමයි අපි කපා ඉවත් කරගන්නේ. ඒ නිසා අපි විනිවිද පෙනෙන පොලිතින් එකකට කොහොබත් තෙත් කර ගොඩක් තෙත් කරන්නේ සාමාන්‍ය තෙත් කළ මේ කොහොබත් ස්වල්පයක් අරගෙන ඒ ස්වල්පයේ කැපුම යොදන ලද කැපුම් මුණත අවුවෙනසේ කොහොපත් තබා පොලිතින් එකෙන් වෙලා ගන්නවා. පොලිතින් එකෙන් වෙලාගෙන ඊට පස්සේ පොලිතින් එක තදවීම සඳහා අපි කම්බි පොටක් භාවිත කරලා ඒ තවත් ජලය ඇතුළට නොයනසේ වෙලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක අපිට දවස් 21කින් බලන්න පුළුවන්. දවස් 21කට පස්සේ මේකේ මූල පද්ධතිය ඇදලා තියෙන්න ඕන. ඒ ඇදලා තිබ්බොත් ඒක ඇත්තම සාර්ථක මේ ලේයර් එකක් කියලා අපිට පිළිගන්න පුළුවන්. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. අපි දැන් කෘෂි කර්මාන්තයේ දියුණුවත් එක්ක අපේ රටේ මේ දවස්වල පවතින පළතුරු වර්ග අනුව අපිට විවිධ පළතුරු වර්ග අපිට තෝරාගෙන ඒ පළතුරු වර්ග මොකද අස්සන්නත් එක්ක ඒ වගේ ලබා ගන්න පුළුවන් බීජ ප්‍රමාණය වැඩි. ඉතින් මේ බීජ ප්‍රමාණය වැඩිපුර වගා වෙන මේ අස්සන ලැබෙන බීජ වර්ග එකතු කරලා අපිට පුළුවන් වගාව පටන් ගන්න කියන්නේ අපි ඉස්සලාම තෝරාගමු අපි මේ දවස්වල බහුලව හම්බෙන අලිපේර වර්ග විශාල වශයෙන් මේ දවස්වල පළදාව ලැබෙනවා. එතකොට ඒ පළදාවත් එක්ක අපිට ඒ පළදාවෙන් අස්වනු වලින් පස්සේ අපිට ලැබෙන බීජ අපිට පැල කරලා ඒ පැලයක් අපිට අරගෙන අපිට මේ බද්ධ කරලා අරගෙන අපිට ශේෂ්ත්‍රය හිටවගෙන අපේ වගාව අපේ ගෙවත්ත අවශ්‍ය පළතුරු පැල ටික අපිටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු අපි අලිපේර පැලයක් කොහොමද පැල කරගෙන ඒ පැලය අරගෙන බද්ධ කරලා අපි ශේෂ්ත්‍රයේ සිටවීම දක්වා අපි නඩත්තු කරන්නේ කොහොමද කියන එක අපි හොයලා බලමු. අලිපේර බීජයක් හිටවා ගන්න විදිහ අපි බලමු. පෝෂ්‍ය පුරවා ගැනීමට අවශ්‍ය මිශ්‍රණය තමයි මෙතන තියෙන්නේ. මතු පිටපස් එකකුයි, කොම්පෝස්ට් එකකුයි, වැලි එකකුයි. ඔය මිශ්‍රණ තුන එකට එකතු කරලා කලවම් කරලා අපි හදාගත්තු මාධ්‍ය තමයි මේ තියෙන්නේ. මේ මාධ්‍යයෙන් තමයි අපි මේ පොලිතින් බෑගේ පුරවගන්නේ. ගේජ් 300 පොලිතින් එක තමයි මේකට සාර්ථකම. අපි බෑගේ පුරවා ගැනීමේදී තවත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අපි මේ රැලි තියෙන්න බෑ. රැලි නැති වෙන්න
ලී කෑල්ලකින් හොඳට වටේට තද කරලා හොඳට තද වෙන විදිහට බෑග් එක පුරව ගන්න ඕනේ. ඊට පස්සේ අපි පුරවලා අවසන් වුණාන් පස්සේ අපි තෝරාගත් බීජය මේකේ රෝපණය කිරීම අපි බලමු. සතිය එකමාරක් විතර ගියන් පස්සේ අපිට පුළුවන් මේ බීජය පැලවෙලා අපිට හොඳ පැලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉස්සරලා අපි හිතවගත්තු අලිපේර පැලය ක්‍රමක්‍රමයෙන් පැලවෙලා තියෙන ආකාරය. මේ මුල්ම අවධිය, ඊගව දෙවන අවධිය, තුන්වන අවධිය, හතරවන අවධිය. අන්න ඊට පස්සේ අපි බද්ධ කිරීමේ සුදුසුත්වයට පත් වෙලා තියෙනවා පස්වෙනි අවධියේදී. අලිපේර අංකුර තෝරා ගැනීමේදී මේ ශාකය දැන් අපිට වසර 3ක් විතර අස්වනු දීලා තියෙනවා. ඉතින් මේ අස්වන්න හොඳ සාර්ථක අස්වන්නක් මේ ශාකයෙන් ලැබුණා. ඒ නිසා අපි මේ වාගේ ශාකයකින් තමයි අපි අංකුරයක් තෝරාගන්නේ. අංකුරය තෝරා ගැනීමේදී අපි සුදුසු අංකුරයක් වශයෙන් අපි මෙන්න මේ අංකුරය තෝරා ගැනීම සිදු කරනවා. මේ අංකුරය ශාකයෙන් කපාගත් වහාම අපි කර යුතුයි ඉස්සරලා මේ කොළ ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ ශාකයේ අංකුරයේ තියෙන ජල වාෂ්ප ජලය ඉවත් වීම වැළැක්වීම සඳහා මේ කොළ ඉවත් කර ගැනීම අපි සිදු කරනවා. මේ ආකාරයෙන් අපි තෝරා ගන්නවා මේ අංකුර. මේ ශාකයෙන් අපිට අංකුර සංඛ්‍යාවක් කපා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඉස්සලා පැල කරගත්තු අලිපේර පැලවලට අපි බද්ධ කිරීම කරන්නේ කොහොමද කියලා. කඳට ගැලපෙන අංකුරයක් අපි තෝරා ගන්න එක විශේෂයි. සාමාන්‍ය අඟල් 4ක් 6ක් 8ක් 6ක් විතර වගේ උසකින් මේ අංකුරය බද්ධ කිරීම අපි කරනවා. මේකද අපි භාවිතා කරන්නේ කෝණ්‍ය බද්ධය. ඊළඟට මේ බද්ධ කිරීමෙන් පසු මේක ප්‍රොපගේට් කරනවා. ප්‍රොපගේට් කරනවා කියන්නේ මේක ජල වාෂ්ප ඉවත් වීම වළක්වා ගන්න අපි සුදු පොලිතීන් එකක් මේ සඳහා භාවිත කරනවා. දැන් අපි ඉස්සරලා අලිපේර පැලේ බද්ධ කිරීම අපි බැලුවා. ඊට පස්සේ අලිපේර පැලේ බද්ධ කරන් පස්සේ ඒක සාර්ථකත්වයේ තමයි මේ පියවර කීපයකින් තියෙන්නේ. මේ මුල්ම අවස්ථාව, ඊට පස්සේ මධ්‍යම අවස්ථාව, ඊට පස්සේ මේක තමයි අපි ඇත්තටම ශේෂ්ත්‍රයේ සිටවීමට අපි අධිශ්‍රේණි පැලයක් වශයෙන්. ඒ කියන්නේ පැලයක් දැඩි කරලා ශේෂ්ත්‍රයේ සිටවනවා නම් ඇත්තටම ඒ පැලේ ආරක්ෂාව ගොඩක් දුරට සාර්ථකයි. මොකද ශේෂ්ත්‍රයේ සිටවීමේදී පැලයක් ලොකු කරලා ඒ කියන්නේ අඩි 3ක් විතර උසට හැදෙන්න ඇරලා ඒ පැලේ ශේෂ්ත්‍රයේ සිටවනවා නම් එහි වෙන අනතුරු සංඛ්‍යාව ගොඩක් අඩු වෙනවා. සාර්ථකත්වයේ ඉහළම මට්ටමින් පවත්වාගෙන යන්න පුළුවන්. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. අපි දැන් බලමු මේ කොස් පැලයක් මේ හදාගන්නේ කොහොමද කියලා. කොසට පැල කර ගැනීමටත් අපි මූලික මාධ්‍ය වශයෙන් තෝරා ගන්නවා මතු පිටපස් එකයි, කොම්පෝස්ට් එකයි, වැලි එකයි. මේ මාධ්‍ය තුන එකට මිශ්‍ර කරලා සදාගත්තු මේ මාධ්‍ය තමයි මෙතන තියෙන්නේ. අපි දැන් බලමු මේ මාධ්‍යයෙන් අපි බෑගයක් පුරව ගන්න විදිය.
කොස් බීජය මේකේ සිටව ගත්තා. සිටවගෙන ඊට පස්සේ මේ තියෙන්නේ පළමු පැලවීම අවස්ථාව. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා අපි මේ අවධිය අපි තෝරා ගන්නවා බද්ධ කිරීම සඳහා. කොස් අංකුරයක් තෝරා ගැනීමේදී ඇත්තටම අර පෙරසේම මේ අස්වනු ලැබිච්ච ගහකින් වෙන්න ඕන. අස්වනු 3-4 වතාවක්වත් හැදලා තියෙනවා නම් ඇත්තට මේක තමයි සාර්ථකම මෞෂාකයක් වෙන්නේ. ඊට පස්සේ මෞෂාකයෙන් අංකුර තෝරා ගැනීමේදී අපි මේ හැම වෙලාවෙම ශාකයක අර ඍජු, ඒ කියන්නේ උඩට යන අංකුරයක් තෝරා ගැනීම සාර්ථකයි. ඒ නිසා අපි මේ අංකුරය අපි තෝරා ගමු මේ බද්ධ කිරීම සඳහා. මෙහිදී මේ අංකුරයක් අපාගත් වහාම අපි සිදු කළ යුතුයි කොළ ඉවත් කර ගැනීමත්, ඒ වගේම කොස් වාගේ ශාකයක අංකුර ගොඩක් වෙලාවට ඉවත් කරගෙන ඊට පස්සේ අපි පත්තර කොළයක ඔතලා මේක තෙත් කරලා වියලි තත්ත්වයට පත් වෙන වැළැක්වීම සඳහා අපි කරන්නේ මේක තෙත් කරලා මේ පොලිතින් බෑග් එකේ දමලා අවශ්‍ය ස්ථානයට කරා ප්‍රවාහනය කර ගැනීම සිද්ධ කරනවා. අපි දැන් බලමු කොස් පැලේ බද්ධ කරන විදිය. අපි මේ පොලිතින් පටියකින් මේක වෙලන්නත්තේ පොලිතින් පටියකින් වෙලුවොත් වෙන්නේ මේ ශාකයේ කිරි ශාකයක්. කිරි ශාකය නිසා අපි කැපුම් මුණතෙන් කිරි වැස්සෙන පටන් ගන්නවා. වැස්සුණෙන් පස්සේ අර පොලිතින් එකේ එකතු වෙලා මෙතන දිලීරයක් ඇති වෙනවා. දිලීරයක් ඇති වුණෙන් පස්සේ මේ බද්ධ සංදිය සවිවීමට එය බලපානවා. ඒක නිසා අපි කරන්නේ සාමාන්‍ය මේ ඔය හාල් බෑග් එකකින් ලබාගත්තු අර නූලක් අරගෙන ඒ නූලෙන් තමයි අපි මේක වෙලුම සිද්ධ කරන්නේ. එතකොට වෙන්නේ අර කිරි වැස්සුණත් මේ සිදුරු වලින් මේ බැඳුම් වටේ මේ විවර වලින් ඒ කිරි එළියට පැස්සලා ඉවත් වෙනවා. දැන් අපි ඉස්සරලා අපි කොස් පැලයක් බද්ධ කරලා ඊට පස්සේ සාර්ථක වෙච්ච පැලයක් තමයි තියෙන්නේ. ඒ සාර්ථකත්වයේ අවස්ථා කීපයකදී මෙතනින් අපි පෙන්නලා තියෙනවා. එතකොට අපි ශේෂ්ත්‍රයේ සිටවීම සඳහා සුදුසුම අවස්ථාව මෙන්න මේ අවස්ථාව අපි තෝරා ගන්නවා.